ආයුබෝවන් දරුවනේ අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ විද්‍යුත් රසායනික කෝෂ පිළිබඳව. අප මීට කලින් විද්‍යුත් රසායනයේ සම්බන්ධයෙන් මූලික කරුණු රාශියක් ඔබ සමග සාකච්ඡා කරා. අද දවසේ අප උත්සාහ කරමු විද්‍යුත් රසායනික කෝෂ පිළිබඳව ඔබ සමග වැඩිදුර සාකච්ඡා කරන්න. විද්‍යුත් රසායනික කෝෂ සාමාන්‍ය ව්‍යවහාරික භාෂාවෙන් කියනවා නම් බැටරි කියලා අපි හඳුන්වන්නේ. බැටරි කියලා හඳුන්වන්නේ. අත වශයෙන්ම බැටරියක් කියලා කියන්නේ විද්‍යුත් රසායනික කෝෂ කිහිපයක එකතුවක. කෙසේ වෙතත් අප භාවිතා කරන විද්‍යුත් රසායනික කෝෂ ප්‍රධාන වශයෙන්ම වර්ග දෙකක් තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම වර්ග දෙකක් තිබෙනවා. ඉන් එක වර්ගයක් අප හඳුන්වනවා ප්‍රාථමික කෝෂ කියලා. එක වර්ගයක් අපි හඳුන්වනවා ප්‍රාථමික කෝෂ කියලා. අනිත් වර්ගය අප හඳුන්වන්නේ ද්විතීක කෝෂ කියලා. එතකොට විද්‍යුත් රසායනික කෝෂ දැන් බලන්න ප්‍රාථමික කෝෂ සහ ද්විතීක කෝෂ කියලා වර්ග දෙකක් හමු වෙනවා. ප්‍රාථමික කෝෂ සහ ද්විතීක කෝෂ කියලා වර්ග දෙකක් හමු වෙනවා. අපි බලමු ඉස්සෙල්ලම ප්‍රාථමික කෝෂයක් කියන්නේ කුමක්ද කියලා. ප්‍රාථමික කෝෂයක් කියන්නේ කුමක්ද කියලා බලමු. ප්‍රාථමික කෝෂයක් වරක් භාවිතා කරාට පස්සේ එය නැවත භාවිතා කිරීම කළ නොහැකි. ඒ කියන්නේ කිසියම් ප්‍රාථමික කෝෂයක් භාවිතා කරලා එහි තිබෙන රසායන ද්‍රව්‍ය අවසන් වුණාට පස්සේ ඒ කෝෂය අපිට ඉවත් කරන්නට සිද්ධ වෙනවා. ප්‍රාථමික කෝෂයක සිදුවන විද්‍යුත් රසායනික ප්‍රතික්‍රියාව ප්‍රතිවර්ත්‍ය කරන්න බෑ. ආපසු සිදු කරන්නට බෑ. ඒ නිසා කුමක්ද සිදුවන්නේ? කෝෂය භාවිතා කරලා එහි තිබෙන රසායන ද්‍රව්‍ය අවසන් වුණාට පස්සේ අපිට ඒක ඉවත් කරන්න සිද්ධ වෙනවා. එතකොට ප්‍රාථමික කෝෂයක මූලික ලක්ෂණය ඒකයි. සාමාන්‍යයෙන් දරුවනේ ප්‍රාථමික කෝෂ සම්මත ප්‍රමාණ වලින් නිෂ්පාදනය කරලා තිබෙනවා. සම්මත ප්‍රමාණ වලින් නිෂ්පාදනය කරලා තිබෙනවා. විශේෂයෙන්ම ගෘහස්ත භාවිත සඳහා විදුලි පන්දම් වලට, කුඩා ක්‍රීඩා භාණ්ඩ වලට, ඒ වගේම දුරස්ත පාලක වලට භාවිතා කිරීමට අපි පාවිච්චි කරන්නේ ප්‍රාථමික කෝෂ. එවැනි ප්‍රාථමික කෝෂ වර්ග කිහිපයක් පිළිබඳව ඔබ දැනගත යුතු වෙනවා. ප්‍රාථමික කෝෂ වර්ග කිහිපයක් පිළිබඳව දැනගත යුතු වෙනවා. බලන්න පළවෙනි ප්‍රාථමික කෝෂ වර්ගය ඔබ සමග අපි කලින් සාකච්ඡා කර තිබෙනවා ඩැනියෙල් කෝෂය. තවත් ප්‍රාථමික කෝෂ වර්ගයක් තමයි ලෙක්ලාන්ච් කෝෂය. අනෙක් ප්‍රාථමික කෝෂය තමයි ඉන්ධන කෝෂ. එතකොට ඔබ මතක තබාගත යුතුයි ප්‍රාථමික කෝෂ ප්‍රධාන වර්ග තුනක් පිළිබඳව ඔබ දැන සිටිය යුතුයි. මොනවද? ඩැනියෙල් කෝෂය, ලෙක්ලාන්ච් කෝෂය, ඊළඟට ඉන්ධන කෝෂය. ඩැනියෙල් කෝෂය පිළිබඳව අප ඔබ සමග මීට පෙර සාකච්ඡා කර තිබෙනවා. ඩැනියෙල් කෝෂය පිළිබඳව අප ඔබ සමග මීට පෙර සාකච්ඡා කර තිබෙනවා. ඩැනියෙල් කෝෂයක් පිළියෙල කරගන්න ආකාරය ඔබ දන්නවා. සාමාන්‍ය ප්‍රචලිත ඩැනියෙල් කෝෂ අපේ රසායනාගාරවල තිබෙන කොප බඳුනක් තුලට කොපර් සල්ෆේට් ද්‍රාවණයක් දාලා ඒ තුල ගිල්වනවා සවිවර හිදකයක්. ඒ සවිවර හිදකය තුල සින්කූරක් ගිල්වීමෙන් ඔබට ලැබෙනවා ඩැනියෙල් කෝෂයක්. මේ ඩැනියෙල් කෝෂය තුල සිදුවන ප්‍රතික්‍රියා මොනවද කියලා අපි ඊළඟට බලමු. බලන්න ඩැනියෙල් කෝෂයක් තුල සිදුවෙන ප්‍රතික්‍රියාව. ඇනෝඩ ප්‍රතික්‍රියාව බලන්න ඩැනියෙල් කෝෂය තුල සිදුවෙන ඇනෝඩේ සිදුවෙන ප්‍රතික්‍රියාව. ඇනෝඩේ සිදුවෙන්නේ ඔක්සිකරණයක්නේ. එතකොට සින්ක් තමයි
ඔක්සිකරණය සිදුවන ඇනෝඩ ප්‍රතික්‍රියාව ඔබ දන්නවා සින්ක් ඒකේ ඍණාග්‍රය. ඊළඟට කැතෝඩ ප්‍රතික්‍රියාව කැතෝඩ ලෙස ක්‍රියා කරන්නේ කොපර් ඉලෙක්ට්‍රෝඩය. එහිදී සිදුවෙන්නේ ඔක්සි හරණයක්. එතකොට Cu ධන දෙක අයන Cu බවට පත් වෙනවා. ඊළඟට සමස්ත ප්‍රතික්‍රියාව අපිට මෙන්න මේ ආකාරයට දක්වන්නට පුළුවන්. හොඳයි. ඊළඟට අපි බලමු ලෙක්ලාන්ච් කෝෂය පිළිබඳව. ලෙක්ලාන්ච් කෝෂයක් පිළිබඳව. ලෙක්ලාන්ච් කෝෂයක දිගුවක් තමයි දරුවනේ අප නිතර භාවිතා කරනු ලබන වියලි කෝෂය. ලෙක්ලාන්ච් කෝෂයේ සංවර්ධනය කරන ලද වඩාත් පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් ආකාරයට සකස් කරන ලද අවස්ථාවක් තමයි අප බහුලව භාවිතා කරනු ලබන වියලි කෝෂය. ඔබ සෑම කෙනෙක්ම දන්නවා වියලි කෝෂය පිළිබඳව. විදුලි පන්දම් වලට, කුඩා ක්‍රීඩා උපකරණ වලට, දුරස්ථ පාලක වලට විවිධ ප්‍රමාණවල වියලි කෝෂ ඔබ භාවිතා කරනවා. ඒ ලෙක්ලාන්ච් කෝෂය. අපි දන්නා ප්‍රධාන වශයෙන්ම තිබෙනවා මෙන්න මේ තිබෙන්නේ එමෙනි වියලි කෝෂයක්. බලන්න. මේ තිබෙන්නේ ලෝහ විල්ලක්. මේ සයිකර තිබෙනවා මේ ඇතුළත කාබන් කූරක්. මේ තිබෙන්නේ දරුවනේ මේ පිටත සින්ක් කොපුවක්. මේ සින්ක් ලෝයෙන් අදලා තිබෙන සින්ක් කොපුවක්. මේ සින්ක් කොපුව තුල අතුලත් කර තිබෙනවා ඇමෝනියම් ක්ලෝරයිඩ් සහ MnO2 මිශ්‍රණයක්. ඇමෝනියම් ක්ලෝරයිඩ් සහ MnO2 මිශ්‍රණයක්. මේ පිටත තිබෙනවා එතකොට සින්ක් සිලින්ඩරයක්. මේ තිබෙන්නේ කාබන් කූර මතු පිට ලෝහ විල්ලක් සවි කරලා. එතකොට මේ සින්ක් සිලින්ඩරය තුල තැම්පත් කරලා තිබෙනවා ඇමෝනියම් ක්ලෝරයිඩ් MnO2 ඊට අමතරව එහි කාබන් කුඩු දාලා තිබෙනවා. කාබන් කුඩු දාලා තිබෙන්නේ ඇමෝනියම් ක්ලෝරයිඩ් MnO2 මිශ්‍රණේ සන්නායකතාවය වැඩි කරන්න. එතකොට දැන් ඔබට පුළුවනි මේ වියලි කෝෂයක තිබෙන මූලික කොටස් අඳුන ගන්න. බලන්න ලෝහ විල්ලක් තිබෙනවා, කාබන් කූරක් තිබෙනවා, ලෝහ විල්ලට සවි කරපු සින්ක් කවරයක් තිබෙනවා MnO2. ඊළඟට තෙතමනේ සහිත ඇමෝනියම් ක්ලෝරයිඩ් ආස්තරණයක් තිබෙනවා. අර MnO2 තෙතමන සහිත ඇමෝනියම් ක්ලෝරයිඩ් ස්තරයට මිශ්‍ර කරලා තිබෙනවා කාබන් කුඩු. මා කලින් සඳහන් කළ පරිදි ඒ අවශ්‍ය වන්නේ සන්නායකතාවය වැඩි කිරීමට. ඊට පස්සේ තිබෙනවා පතුලේ ලෝහ පතුලක්. දැන් ඔබ දන්නවා. දැන් වියලි කෝෂයේ ඔක්සිකරණය වෙන අග්‍රය කුමක්ද? ඔක්සිකරණය වෙන ඉලෙක්ට්‍රෝඩය කුමක්ද? ඔක්සිහරණය වෙන ඉලෙක්ට්‍රෝඩය කුමක්ද? ඉලෙක්ට්‍රෝඩ දෙකක් තියෙනවා. එකක් මේ සින්ක් ඉලෙක්ට්‍රෝඩය, අනිත් එක මේ කාබන් ඉලෙක්ට්‍රෝඩය. මේ සින්ක් ඉලෙක්ට්‍රෝඩය, මේ කාබන් ඉලෙක්ට්‍රෝඩය. අපි දන්නවා නිසැකයෙන්ම ඔක්සිකරණය සිදුවිය යුත්තේ සින්ක් ඉලෙක්ට්‍රෝඩේ. බලන්න සිදුවෙන ප්‍රතික්‍රියාව. ඇනෝඩය සින්ක්. ඔක්සිකරණය වෙන්නේ ඇනෝඩෙන් සින්ක්. මේ තියෙන්නේ ප්‍රතික්‍රියාව. ඊළඟට දරුවනේ කැතෝඩය කාබන් කූර. එතකොට දැන් සින්ක් ඉලෙක්ට්‍රෝඩේදී ඔක්සිකරණය වුණා. එහෙනම් කැතෝඩේදී ඔක්සිහරණයක් සිදුවිය යුතුයි. ඔක්සිහරණය සිදුවන්නේ වියලි කෝෂය තුල තිබෙන්නා වූ MnO2 තමයි ඔක්සිහරණය වෙන්නේ. MnO2 Mn2O3 බවට පත් වෙනවා. ඔබ දන්නවනේ MnO2 වල මැංගනීස් වල ඔක්සිකරණාංකය ධන 4යි. Mn2O3 වල මැංගනීස් වල ඔක්සිකරණාංකය ධන 3යි. එතකොට කාබන් ඉලෙක්ට්‍රෝඩේදී සිදුවෙන්නේ කුමක්ද? ඒ අසලදී සිදුවෙන එහිදී සිදුවෙන ප්‍රතික්‍රියාව කුමක්ද? ඔක්සිහරණය කුමක්ද? MnO2 Mn2O3 බවට පත් වෙනවා. බලන්න එතකොට සිදුවෙන ප්‍රතික්‍රියාව. මේ තිබෙන්නේ MnO2 ඇමෝනියම් ක්ලෝරයිඩ් මීට සම්බන්ධ වෙන මේක තමයි ප්‍රතික්‍රියාව. සඳහන් කරගන්න පුළුවන් දැන් ඔබට ප්‍රතික්‍රියාව. ඇනෝඩේ තිබෙනවා, කැතෝඩේ තිබෙනවා, කැතෝඩේ කාබන් කූර, ඒ සිදුවෙන ප්‍රතික්‍රියාව තිබෙනවා. ඊළඟට බලන්න ඔබට මේ ප්‍රතික්‍රියා දෙක එකට එකතු කරාම අපිට පුළුවන්
සමස්ත ප්‍රතික්‍රියාව ලියන්න. මෙන්න මේ ආකාරයට. සමස්ත ප්‍රතික්‍රියාව ඔන්න ඔය ආකාරයට ලියන්නට පුළුවන්. සමස්ත ප්‍රතික්‍රියාව. දැන් හරි. ඔබ දන්නවා සාමාන්‍යයෙන් සම්මත තත්වයේ වියලි කෝෂයක නැත්නම් ඔබ භාවිතා කරන සම්මත තත්වයේ ව්ලෙක්ලාන්ච් වියලි කෝෂයක විද්‍යුත් ගාමක බලය 1.5ක් වෝල්ට් පමණ වෙනවා. වෝල්ට් 1.5යි සම්මත තත්වයට පිළියෙල කරපු වියලි කෝෂයක විද්‍යුත් ගාමක බලය. දැන් අපි ප්‍රාථමික කෝෂ වර්ග දෙකක් ගැන කතා කරා. ප්‍රාථමික කෝෂ වර්ග දෙකක් ගැන කතා කරා. ඉස්සෙල්ලාම අපි කතා කරා ඩැනියෙල් කෝෂය, ඊළඟට අපි කතා කරා ලෙක්ලාන්ච් කෝෂය. ඊළඟට දරුවනේ මා සඳහන් කරා ඉන්ධන කෝෂය. මේක ටිකක් ඊතරම් කුරු පුරුදු වචනයක් නෙවෙයි. ප්‍රාථමික කෝෂයක් ඉන්ධන කෝෂය. ඉන්ධන කෝෂයක තියෙන සුවිශේෂී වැදගත්කම තමයි ඒ කෝෂයට ප්‍රතික්‍රියාව සඳහා අවශ්‍ය වන කෝෂ ප්‍රතික්‍රියාව සඳහා අවශ්‍ය වන රසායන ද්‍රව්‍ය අනවරතව කෝෂයට සපයනවා. මා නැවත කියන්නම් ප්‍රාථමික කෝෂයක සිදුවෙන රසායනික ප්‍රතික්‍රියාව විද්‍යුත් රසායනික ප්‍රතික්‍රියාව නැවත සිදු කරන්නට බෑ. රසායන ද්‍රව්‍ය වැය වෙලා ඉවර වුණාම රසායන ද්‍රව්‍ය වැය වුණාම කෝෂය ඉවත් කරන්න ඕන. එහෙමනම් අපට පුළුවන් නම් මේ රසායන ද්‍රව්‍ය අනවරතව සපයන්න. දිගින් දිගටම රසායන ද්‍රව්‍ය මේකට සපයන්න පුළුවන් නම් අපිට කෝෂය පාවිච්චි කරන්න පුළුවන් අවශ්‍ය තරම් කාලයක්. එවැනි සුවිශේෂී කෝෂයක් තමයි ඉන්ධන කෝෂය කියලා කියන්නේ. ඉන්ධන කෝෂ විවිධ වර්ගයේ ඉන්ධන කෝෂ තිබෙනවා. විවිධ වර්ගයේ ඉන්ධන කෝෂ තිබෙනවා. අප ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ඉන්ධන කෝෂය වර්ග දෙකක් ප්‍රධාන වශයෙන්ම. මේ බලන්න. පළවෙනි ඉන්ධන කෝෂය හයිඩ්‍රජන් ඔක්සිජන් ඉන්ධන කෝෂය. හයිඩ්‍රජන් ඔක්සිජන් ඉන්ධන කෝෂය. සඳහන් කරගන්න පුළුවන් ඔබට. තවත් ඉන්ධන කෝෂයක් තිබෙනවා. ඒ හඳුන්වනවා අපි මෙතේන් හා ඔක්සිජන් ඉන්ධන කෝෂය. එතකොට ඔබ දැන සිටිය යුතුයි ඉන්ධන කෝෂ වර්ගයක් මින් එක් වර්ගයක් තමයි හයිඩ්‍රජන් ඔක්සිජන් ඉන්ධන කෝෂය. අනෙක තමයි මෙතේන් හා ඔක්සිජන් ඉන්ධන කෝෂය. මින් ඔබ අධ්‍යයනය කළ යුත්තේ දැන සිටිය යුත්තේ ඔක්සිජන් හයිඩ්‍රජන් ඉන්ධන කෝෂය පිළිබඳවයි. ඊට අමතරව ඉන්ධන කෝෂයක තිබිය යුතුයි විද්‍යුත් විච්ඡේදයක් තිබිය යුතුයි. ඒ සඳහා පාවිච්චි කරන්නේ උණුසුම් කේවි ද්‍රාවණයක්. ඊට අමතරව තිබෙන්න ඕන ඉන්ධන කෝෂයක ඉලෙක්ට්‍රෝඩ. මේ ඉලෙක්ට්‍රෝඩ සඳහා භාවිතා කරන්නේ සවිවර කාබන් එහෙම නැත්නම් නිකල්. එතකොට ඉන්ධන කෝෂයක අපි සාකච්ඡා කරන්නේ හයිඩ්‍රජන් ඔක්සිජන් ඉන්ධන කෝෂය. ඒ විද්‍යුත් විච්ඡේදය උණුසුම් කේවි ද්‍රාවණයක්, ඉලෙක්ට්‍රෝඩ සවිවර කාබන් එහෙම නැත්නම් නිකල්. අපි බලමු කොහොමද මේ හයිඩ්‍රජන් ඔක්සිජන් ඉන්ධන කෝෂයක දල සැකැස්ම කොහොමද කියලා. දැන් ඔබට දර්ශනය වෙනවා. මේ බලන්න. තිරේ දර්ශනය වෙන්නේ ඒ සෛද්ධාන්තික වශයෙන් සකස් කරන ලද රූප සටහනක් ඉන්ධන කෝෂයක. මේ තිබෙන්නේ දරුවනේ මේ තිබෙන්නේ උණුසුම් KOH ද්‍රාවණය. ඊළඟට බලන්න. මේ තිබෙන්නේ සවිවර කාබන් ඉලෙක්ට්‍රෝඩය. මේක ඉලෙක්ට්‍රෝඩයක්, මේක ඉලෙක්ට්‍රෝඩයක්. එතකොට මේ තිබෙන්නේ කුහරයක්. මෙහි මෙන්න මේ සිදුරෙන් හයිඩ්‍රජන් වායුව ඇතුල් කරනවා. මේ සිදුරෙන් වැඩිපුර හයිඩ්‍රජන් සහ පළල ලෙස ලැබෙන ජල වාෂ්ප පිට වෙනවා. මේ තිබෙන්නේ ඔක්සිජන්. මෙතනින් ඇතුල් කරන්නේ ඔක්සිජන්. එතකොට මෙතනින් වැඩිපුර ඔක්සිජන් තිබෙනවා නම් ප්‍රතික්‍රියාවට සහභාගී නොවන ඔක්සිජන් තිබෙනවා නම් ඉවත් වෙලා යනවා. එතකොට ඔබට පේනවා මේ කෝෂය සඳහා මේ ඉන්ධන කෝෂය සඳහා හයිඩ්‍රජන් අඛණ්ඩව සපයනවා, ඔක්සිජන් අඛණ්ඩව සපයනවා. ඒ සැපයීමේදී මේ සිදුවෙන ප්‍රතික්‍රියා නිසා මේ ඉලෙක්ට්‍රෝඩ දෙක අතර විද්‍යුත් විභවයක් ජනනය වෙනවා. දැන් ඔබට පුළුවන් මෙතන ප්‍රතික්‍රියක වන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. දැන් ඔතනින්
ඔක්සිකරණය විය යුත්තේ කුමක්ද? ඔක්සිහරණය විය යුත්තේ කුමක්ද? ඔබ දන්නවා හයිඩ්‍රජන් ඔක්සිකරණය වෙන්න ඕන. එතකොට හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා තිබෙන සවිවර කාබන් ඉලෙක්ට්‍රෝඩයේ පැත්තේ සිදුවිය යුත්තේ ඔක්සිකරණයක්. ඔක්සිකරණයක් වෙනවා නම් ඒ ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩය වෙන්නට ඕන. ඔක්සිජන් වායුව සපයන ඉලෙක්ට්‍රෝඩයේ ග්‍රැෆයිට් ඉලෙක්ට්‍රෝඩය නැත්නම් කාබන් ඉලෙක්ට්‍රෝඩය එතෙන්ද සිදු වෙන්න ඕනේ ඔක්සිහරණයක්. එහෙනම් ඔක්සිහරණයක් සිදු වෙනවා නම් ඒ ඉලෙක්ට්‍රෝඩය කුමක්ද? කැතෝඩය වෙන්න ඕන. ඔක්සිහරණයක් වෙන නිසා. එතකොට දැන් ඔබට පුළුවන් ඉන්ධන කෝෂයේ සිදුවන ප්‍රතික්‍රියා ලියන්න. දැන් ඔබ ලියන්න බලන්න හයිඩ්‍රජන් සැපේන පැත්තේ සිදුවිය යුතු ප්‍රතික්‍රියාව. මෙන්න මෙහි සිදුවෙන ප්‍රතික්‍රියාව ඔබට දැන් ලියන්න පුළුවන්ද බලන්න. බලන්න. හයිඩ්‍රජන් ඔක්සිජන් ඉන්ධන කෝෂයේ ඇනෝඩ ප්‍රතික්‍රියාව ලියන්න බලන්න. මේ තිබෙන මා සඳහන් කරලා. ඇනෝඩ ප්‍රතික්‍රියාව සඳහන් කරන්න බලන්න. මෙන්න ඇනෝඩ ප්‍රතික්‍රියාව මම දැන් සඳහන් කරලා තිනවා. ඔබ ලියපු එක මීට සමානද බලන්න. ඇනෝඩ ප්‍රතික්‍රියාව. H2 gas ධන 4ක් OH aqueous ඔබ දන්නවා කෝෂයේ මැදේ තිබෙනවා සාන්ද්‍ර KOH ද්‍රාවණයක් උණුසුම් කරමින් සපේනවා ඒ OH- අයන. බලන්න ජල අණු 4ක් හැදෙනවා ඉලෙක්ට්‍රෝන 4ක් පිට කරමින්. එතකොට එතන ඉලෙක්ට්‍රෝන අතිරික්තයක් ඇති වෙනවා ඒ කාබන් තාඩුව තුල. බලන්න ඊළඟට කැතෝඩ ප්‍රතික්‍රියාව ලියන්න බලන්න. කැතෝඩ ප්‍රතික්‍රියාව ලියන්න බලන්න. මේ බලන්න කැතෝඩ ප්‍රතික්‍රියාව ඔබට පුළුවන්. මේ තිබෙන්නේ ඔක්සිජන්. කැතෝඩ ප්‍රතික්‍රියාව ඔක්සිජන් ජල අණු 2ක් ඉලෙක්ට්‍රෝන 4ක් සමග 4ක් OH- ලබා දෙනවා. එතකොට ඇනෝඩ ප්‍රතික්‍රියාව ඔබ සඳහන් කරලා තිබෙනවා. කැතෝඩ ප්‍රතික්‍රියාව ඔබ සඳහන් කරලා තිබෙනවා. එසේනම් ඔබට දැන් පුළුවනි සමස්ත ප්‍රතික්‍රියාව ලියන්න. ලියන්න බලන්න සමස්ත ප්‍රතික්‍රියාව. ලියන්න බලන්න. ඇනෝඩ ප්‍රතික්‍රියාව කැතෝඩ ප්‍රතික්‍රියාව එකතු කරලා ඔබට පුළුවන් සමස්ත ප්‍රතික්‍රියාව ලබා ගන්න. බලන්න මෙන්න මේ ආකාරයට ඔබට සමස්ත ප්‍රතික්‍රියාව ලැබෙනවද කියලා. බලන්න සමස්ත ප්‍රතික්‍රියාව කුමක්ද කියා. සමස්ත ප්‍රතික්‍රියාව H2 ධන O2 වලින් ජලය ලැබෙනවා. H2 ධන O2 වලින් ලැබෙනවා ජලය. දැන් බලන්න මේ කෝෂයෙන් අපිට විද්‍යුත් ධාරාවක් නිපදවා ගන්නවාට අමතරව ජලය හදා ගන්නට පුළුවන්. මේක ඉතාමත්ම වැදගත්. අපි හිතමු අපි අභ්‍යවකාශයට යනවා කියලා. විශ්ව ගවේෂණ කටයුතු වලට යනවා කියලා. එහිදී අපිට අවශ්‍ය වෙනවා ශක්තිය, විද්‍යුත් ශක්තිය අවශ්‍ය වෙනවා. එහි මිනිසුන් ඉන්නවා නම් ජීවීන් වාසය කරනවා. ජීවීන් මේ ඉන්නෝ නම් ඒ අයට ජලය අවශ්‍ය වෙනවා. එතකොට ජලය වෙනුවට හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අපිට අරන් ගිහිල්ලා ඒ දෙන්න අතර ප්‍රතික්‍රියාවම ඉන්ධන කෝෂ භාවිතා කරලා ඒ දෙන්න අතර ප්‍රතික්‍රියාවෙන් අපිට විද්‍යුත් ශක්තියයි ජලයයි දෙකම නිපදවා ගන්න පුළුවන් නිසා ඉන්ධන කෝෂ ළමයි ඉතාමත් ප්‍රයෝජනවත් අභ්‍යවකාශ ගවේෂණ කටයුතු සඳහා භාවිතා කරන්නේ. එතකොට ඔබට මම දැන් සඳහන් කරේ හයිඩ්‍රජන් ඔක්සිජන් ඉන්ධන කෝෂයේ පිළිබඳවයි. ඊට අමතරව මම ඔබට සඳහන් කරා තවත් ඉන්ධන කෝෂයක් මෙතේන් ඔක්සිජන් ඉන්ධන කෝෂය. බලන්න ඒ පිළිබඳව දීර්ඝ විස්තරයක් ඔබට දැනගත සිටිය යුතු නැහැ. නමුත් මා ඔබට සඳහන් කරන්නම් එහි සිදුවෙන මෙන්න බලන්න ඇනෝඩ ප්‍රතික්‍රියාව සඳහන් කරගන්න ඉක්මනට මේ අවශ්‍ය නැහැ අපිට මේ ඔබට විශේෂ නිර්දේශය අනුව දැනගත සිටිය යුත්තේ හයිඩ්‍රජන් ඔක්සිජන් ඉන්ධන කෝෂය පිළිබඳව පමණයි. බලන්න ඇනෝඩ ප්‍රතික්‍රියාව මෙතේන් ජලාණු දෙකක් සමග CO2 8ක් H+ 8ක් කී ලැබෙනවා. කැතෝඩය O2 8ක් H+ 8ක් කී වලින් ජලාණු තරක් හැදෙනවා. එතකොට ඔබට ලියන්න පුළුවන් සමස්ත ප්‍රතික්‍රියාව ඔන්න ඔය ආකාරයට සමස්ත ප්‍රතික්‍රියාව ඔබට ලැබෙනවා. දැන් මම සඳහන් කරන්නම් අපි ගන්නවා සාකච්ඡා කරා ප්‍රාථමික කෝෂ සම්බන්ධයෙන් ප්‍රාථමික කෝෂ වර්ග 3යි ඩැනියෙල් කෝෂය, ලෙක්ලාන්ස් කෝෂය, ඉන්ධන කෝෂය.
මේ එක් කෝෂ වර්ග පිළිබඳව අපි දල වශයෙන් අපට අවශ්‍ය ප්‍රමාණයට අපි විශේෂ කරුණු සාකච්ඡා කරා. මම මුලින් සඳහන් කරා කෝෂ වර්ග දෙකක් තිබෙනවා කියලා. ප්‍රාථමික කෝෂ අපි සාකච්ඡා කරේ. අනිත් කෝෂ වර්ගයේ තමයි ළමයි ද්විතීක කෝෂ. ද්විතීක කෝෂ. මා කලින් සඳහන් කරා ප්‍රාථමික කෝෂයක් කියන්නේ කුමක්ද කියලා. ප්‍රාථමික කෝෂයක සිදුවන විද්‍යුත් රසායනික ක්‍රියාව ප්‍රතික්‍රියාව ප්‍රතිවර්තය කළ නොහැකි. ප්‍රතිවර්තය කළ නොහැකි. නමුත් ද්විතීක කෝෂයක සිදුවන විද්‍යුත් ධාරාව ලබා ගැනීමේදී සිදුවන රසායනික ප්‍රතික්‍රියාව ප්‍රතිවර්තය කරන්න පුළුවන්. ආපසු ප්‍රතික්‍රියාව සිදු කරන්න පුළුවන්. ඒ කියන්නේ කෝෂය පාවිච්චි කරාට පස්සේ සිදු වුණ ප්‍රතික්‍රියාව ආපසු සිදු කරන්න පුළුවන් කියන්නේ කෝෂය නැවත තිබුණු තත්ත්වයට ගේන්න පුළුවන්. ඒ කියන්නේ නැවත මේ කෝෂය පාවිච්චි කරන්න පුළුවන්. ඉතාමත්ම සුලභ ද්විතීක කෝෂයක් තමයි ඔබ හොඳින් අඳුනන වාහනවල භාවිතා කරන සුලභ වචනය කාර් බැටරිය කියන්නේ. එහෙම නැත්නම් අපි ඒකට නිවැරදි වචනය තමයි ලෙඩ් ඇකියුමුලේටරය නැත්නම් ඊයම් සංචායක කෝෂය. ඉතාමත්ම සුලභ ද්විතීක කෝෂයක් ඊයම් සංචායක කෝෂයක එහෙම නැත්නම් ලෙඩ් ඇකියුමුලේටරයක ප්‍රධාන වශයෙන් වෙන් කර හඳුනාගත හැකි කොටස් තුනක් තිබෙනවා. එහි තිබෙනවා තහඩු වර්ග දෙකක්. තහඩු වර්ග දෙකක් තිබෙනවා. එක් තහඩු වර්ගයක් ලෙඩ් ඔක්සයිඩ්, ලෙඩ් ඩයොක්සයිඩ් PbO2 ආලේප කරන ලද ලෙඩ් තහඩු. අනෙක සංසුද්ධ ලෙඩ් තහඩු. ලෙඩ් ඇකියුමුලේටරයක් එහෙම නැත්නම් ඊයම් සංචායක කෝෂයක ප්‍රධාන තහඩු වර්ග දෙකක් තිබෙනවා. එකක් ලෙඩ් ඩයොක්සයිඩ් ආලේප කරන ලද ලෙඩ් තහඩු. අනෙක සංසුද්ධ ලෙඩ් තහඩු. මේ ලෙඩ් තහඩු මේ වර්ග දෙක සල්ෆියුරික් අම්ල ද්‍රාවණයක ගිල්වලා තිබෙනවා. බලන්න ලෙඩ් ඇකියුමුලේටරයක ලෙඩ් තහඩුවක් තිබෙනවා. PbO2 ආලේපිත ලෙඩ් තහඩුවක් තිබෙනවා. ඒ තහඩු ගිල්වා තිබෙනවා එකිනෙක ස්පර්ශ නොවන ආකාරයට ඝන සෙන්ටිමීටර ග්‍රෑම් 1.5ක් වන සල්ෆියුරික් අම්ල ද්‍රාවණයක ගිල්වා තිබෙනවා. මේක තමයි ලෙඩ් ඇකියුමුලේටරයක මූලික සැකැස්ම. එතකොට බලන්න PbO2 ආලේපිත තහඩුව PbO2 ආලේප කරලා තියෙන තහඩුව ඒක තමයි ළමයිනේ ධන ආරෝපිත ඉලෙක්ට්‍රෝඩය ලෙස ක්‍රියා කරන්නේ. මේ කෝෂයෙන් අපි විද්‍යුත් ධාරාවක් ගන්නකොට PbO2 ආලේප කරලා තියෙන තහඩුව ධන ආරෝපිත ඉලෙක්ට්‍රෝඩය බලන්න එහිදී සිදුවෙන ප්‍රතික්‍රියාව. බලන්න සිදුවන් ලියා සඳහන් කරගන්න බලන්න ඒක ප්‍රතිවර්තයයි. ප්‍රාපත සිදු කරන්නට පුළුවන්. බලන්න සිදු වෙලා තියෙන්නේ කුමක්ද කියලා. PbO2 සල්ෆියුරික් අම්ල ද්‍රාවණයක තිබෙන්නේ SO4 අයන තිබෙනවා H+ අයන තිබෙනවා. ලෙඩ් සල්ෆේට් සහ ජලය හැදෙනවා. බලන්න ඔතෙන්දී වෙන්නේ මොකක්ද කියලා. ඔතෙන්දී වෙන්නේ මොකක්ද කියලා බලන්න. PbO2 වල ලෙඩ් තියෙන්නේ ධන 4 ඔක්සිකරණ තත්ත්වේ. ධන 4 ඔක්සිකරණ තත්ත්වේ. පළවල තිබෙන්නේ ලෙඩ් සල්ෆේට් PbSO4 එතන තිබෙන්නේ ධන 2 ඔක්සිකරණ තත්ත්වේ. එතකොට ලෙඩ් ඉතින් ඔක්සි හරණයක් වෙලා තිබෙනවා. ප්‍රතික්‍රියාව බැලුවහම පේනවා ලෙඩ් ඔක්සයිඩ් ආලේප කරලා තිබෙන තහඩුවේ විද්‍යුත් ධාරාවක් ලබා ගන්නකොට ලෙඩ් ඩයොක්සයිඩ් වැය වෙමින් ඒ මත ලෙඩ් සල්ෆේට් ආලේප වෙනවා ධාරාවක් ගන්නකොට. අපි බලමු ලෙඩ් සහ තහඩුවට සිදුවෙන්නේ කුමක්ද කියලා. ලෙඩ් තහඩුවට බලන්න මෙන්න දේ මොකක්ද කියලා. ලෙඩ් තහඩුවේදී සිදුවෙන්නේ ඒක ඍණාග්‍රය ප්‍රතික්‍රියාව සිදුවෙන්නේ මේකයි. ලෙඩ් සල්ෆේට් අයන සමග ලෙඩ් සල්ෆේට් ලබා දෙන්න. දැන් බලන්න ආරම්භයේදී ලෙඩ් තිබෙන්නේ ඔක්සිකරණාංකය 0. ලෙඩ් සල්ෆේට් වලට යනකොට ඔක්සිකරණාංකය ධන 2 වෙනවා. එතකොට ඔක්සිකරණයක් වෙනවා. ඉලෙක්ට්‍රෝන අතිරික්තයි. ඒ නිසා ඍණාග්‍රය. දැන් බලන්න වෙලා තියෙන දේ ලෙඩ් ඔක්සයිඩ් ආලේප කරපු ලෙඩ්
තහඩුවේ තිබෙන ලෙඩ් ඔක්සයිඩ් වයමින් ලෙඩ් සල්ෆේට් හැදෙනවා. ඒ ප්‍රතික්‍රියාව ප්‍රතිවර්තයයි. මේ සඳහන් කරලා තිබෙන ප්‍රතික්‍රියාව ලෙඩ් තහඩුව ඒ සල්ෆේට් එක්ක ප්‍රතික්‍රියා කරලා ලෙඩ් සල්ෆේට් හැදෙනවා. මේ ක්‍රියාවලි දෙකෙහිදීම සිදුවන්නේ තහඩු මත ලෙඩ් සල්ෆේට් ආලේප වීම. ක්‍රියාවලි දෙකේදීම ලෙඩ් සල්ෆේට් තැන්පත් වෙනවා. මෙම ක්‍රියාවලි නැවත ආපසු සිදු කරන්නට පුළුවන්. ක්‍රියාවලියේ සමස්ත ප්‍රතිඵලය කුමක්ද? තහඩු දෙකේම ලෙඩ් සල්ෆේට් සෑදෙනවා. ලෙඩ් සල්ෆේට් මවුල එකක් සෑදෙනකොට ඉලෙක්ට්‍රෝන මවුල දෙකක් බාහිර පරිපථයේ ඔස්සේ ගමන් කරනවා. ඒ ධාරාව තමයි ළමයිනේ අපි කාර්යය සඳහා යොදා ගන්න. අපි කාර්යය සඳහා යොදාගන්නේ එන්නේ ඉලෙක්ට්‍රෝන ධාරාව තමයි පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් මෝටර් රථවල භාවිතා කරන ලෙඩ් ඇකියුමිලේටර් එනත්තම් ඊයම් සංචායක කෝෂවලින් ධාරාවක් ලබා ගන්න වාහනය පණ ගන්වන මොහොතේදී තමයි අධික ධාරාවක් ලබා ගන්න. ඊට අමතරව වාහනය නතර කර තිබෙන අවස්ථාවකදී ඔබටෙහි විදුලි පාන් දල්වන්න හෝ වෙනත් ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න හෝ අවශ්‍ය වුණොත් අපි ඒ සංචායක කෝෂයේ විදුලිය භාවිතා කරනවා. රථය පණ ගැන්නුවට පස්සේ කුමක්ද වෙන්නේ? ඕනෑම රථයක තිබෙනවා ඕල්ටර්නේටරයක්. මේ ඕල්ටර්නේටරේ ජනනය වෙනවා විද්‍යුතය ඉලෙක්ට්‍රෝන ධාරාව. දැන් කුමක්ද වෙන්නේ? දැන් සිදු වෙන්නේ ඕල්ටර්නේටරෙන් ජනනය වෙන විද්‍යුත් ධාරාව අර ලෙඩ් සංචායක කෝෂය හරහා ගමන් කරනවා. අපේක්ෂිත පරිදිම සිදුවන්නේ අපි සංචායක කෝෂයෙන් විද්‍යුත් ධාරාවක් ගන්නකොට සිදුවෙච්ච ප්‍රතික්‍රියාව ආපසට සිද්ධ වෙනවා. ඒ කියන්නේ ලෙඩ් ඔක්සයිඩ් ආලේපිත ලෙඩ් ඩයොක්සයිඩ් ආලේපිත තහඩුවේ ලෙඩ් ඩයොක්සයිඩ් දියවමින් ලෙඩ් සල්ෆේට් හැදුනා. ඒක ආපහු ලෙඩ් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. ලෙඩ් තහඩුව මත ලෙඩ් සල්ෆේට් සම්පත් වුණා. ලෙඩ් සල්ෆේට් නැවත ලෙඩ් බවට පත් වෙනවා. දැන් සිදුවන්නේ කුමක්ද? කෝෂය නැවත තිබුණු තත්ත්වයට පත් වෙනවා. දැන් ඔන්න අපිට හිතන්න පුළුවන් මෙන්න මෙහෙම වැඩක්. එහෙමනම් මෝටර් රථයකට සවි කරලා තිබෙන ඊයම් සංචායක කෝෂයක් පණ ගන්නකොට විතරයි ඉන් විද්‍යුත් ධාරාවක් ලබා ගන්න. ඊට පස්සේ නැවත ඉන් විද්‍යුත් ධාරාවක් ගමන් කරලා කෝෂය තිබුණු තත්ත්වයට පත් වෙනවා. ඔබට කියන්න පුළුවන්ද සාමාන්‍යයෙන් මේ විදිහට කිව්වොත් මේ වාහනයකට අපි සවි කරන ඊයම් සංචායක කෝෂය මුළු ජීවිත කාලය පුරාම පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි සෛද්ධාන්තික තත්ත්වය. නමුත් ඔබ දන්නවා ප්‍රායෝගික තත්ත්වය එහෙම නෙමෙයි කියලා. එසේනම් ඔබට කියන්න පුළුවන්ද එසේ ප්‍රායෝගික තත්ත්වය සෛද්ධාන්තික තත්ත්වයට වඩා වෙනස් වන්නේ ඇයි කියලා? සර් මං හිතන විදිහට සල්ෆියුරික් අම්ලය වියෝජනය වෙන්න පුළුවන්. ඔව් සල්ෆියුරික් අම්ලය තුල තමයි මේ ද්‍රාවණයේ තහඩු ගිල්ලලා තිබෙන්නේ. සල්ෆියුරික් අම්ලය වියෝජනය වීමට පුළුවන්. ඔව් ඉතින් තව නැවත සල්ෆියුරික් අම්ලය එක් කිරීමෙන් ඒ නැවත ස්වභාවික තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ස්වභාවික කියන්නේ තිබුණු තත්ත්වයට ගේන්න පුළුවන්. ඔව්. තවත් මොකද? මං හිතන විදිහට තාඩුවල ව්‍යුහය වෙනස් වීම නිසාත් එය භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඔව් තහඩුවල ව්‍යුහය වෙනස් වුණාම නිසාමත් ඒ නිසාත් පුළුවන්. ඕක ආපහු තිබුණු තත්ත්වයට ආපහු නේන්ට පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ප්‍රායෝගික වශයෙන් ගත්තොත් ඊයම් සංචායක කෝෂයක් හොඳින් නඩත්තු කරොත් වසර 2ක් පමණ භාවිතා කරන්නට පුළුවන්. ඒක තමයි සැබෑ ආයු කාලය. ඊට පස්සේ මේ බැටරියේ කාර්යක්ෂමතාවය අඩු වෙලා මේක අපිට ඉවත් කරන්නට සිද්ධ වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි බැටරිය කියලා කියන්නේ මා කලින් සඳහන් කරපු පරිදි කෝෂවල එකතුවක්. සාමාන්‍යයෙන් අප භාවිතා කරනු ලබන ඊයම් සංචායක කෝෂයක එවැනි ඊයම් සංචායක බැටරියක එවැනි කෝෂ 6ක් තිබෙනවා. එක කෝෂයක විභවය වෝල්ට් 2 ගානේ සමස්ත විභවය වෝල්ට් 12ක් පමණ වෙනවා. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් ඊයම් ඇකියුමිලේටර් එකකින් ලෙඩ් ඇකියුමිලේටර් එකකින් ලබා ගන්න පුළුවන් විද්‍යුත් විභවය
වෝල්ට් 12යි. නමුත් ඒකේ තරම් විශාල විභවයක් නොවුණත් අපිට පුළුවන් මේ කෝෂයෙන් විශාල විද්‍යුත් ධාරාවක් ලබා ගන්න ඇම්පියර් 10ක් තරම් වූ විශාල විද්‍යුත් ධාරාවක් ඒ තුලින් ලබා ගන්නට පුළුවන්. එතකොට අප අධ්‍යයනය කරන්නට ඕනේ කෝෂ වර්ග දෙක පිළිබඳව දැන් අපි සාකච්ඡා කරා. මොනවද? ප්‍රාථමික කෝෂ, ද්විතීයික කෝෂ. සඳහන් කරන්න එකින් එක බලන්න ඉක්මනට ලියන්න බලන්න ප්‍රාථමික කෝෂ මොනවද? ප්‍රාථමික කෝෂ ඩැනියල් කෝෂය, ලෙක්ලාන්ස් කෝෂය, ඊළඟට ඉන්ධන කෝෂ. ද්විතීයික කෝෂ මොනවද? ද්විතීයික කෝෂවල ස්වභාවය කුමක්ද? ද්විතීයික කෝෂ වලින් අපි අධ්‍යයනය කළ යුත්තේ ලෙඩ් ඇකියුමුලේටරේ ඒ සම්බන්ධයෙන් අපි ඉගෙන ගත්තා. අපි ඊළඟට බලමු විද්‍යුත් විච්ඡේදනය පිළිබඳව මූලික කරුණු කීපයක් ඔබ සමග සාකච්ඡා කරන්න. විද්‍යුත් විච්ඡේදනය සම්බන්ධයෙන් ඔබ තොරතුරු දැන සිටිය යුතුයි. ඔබ දන්නවා කිසියම් රසායනික ප්‍රතික්‍රියාවක් ස්වයන් සිද්ධව සිදු වෙනකොට ඒ රසායනික ශක්තිය වෙනත් ශක්තිය බවට පරිවර්තනය වෙමින් නිදහස් වෙනවා. කිසියම් ප්‍රතික්‍රියාවක් සිදු වෙන රසායනික විපර්යාසයක් සිදු වෙනකොට රසායනික ශක්තිය වෙනත් ශක්තියින් බවට පරිවර්තනය වෙනවා. ඒවා තාපය, ආලෝකය ලෙස වෙන්න පුළුවන්, තාපය ලෙස පිට වෙන්න පුළුවන්, විද්‍යුතය ලෙස පිට වෙන්නට පුළුවන්. එතකොට කිසියම් රසායනික ප්‍රතික්‍රියාවකදී පිටවන ශක්තිය, නැත්නම් නිදහස් වෙන ශක්තිය විද්‍යුත් ශක්තිය ලෙස ලැබෙනවා නම් අපි කියනවා එතනදී විද්‍යුත් රසායනික කෝෂයක් කියලා. විද්‍යුත් රසායනික කෝෂයකදී කුමක්ද වෙන්නේ? එහිදී සිදුවෙන රසායනික විපර්යාස නිසා අතිරික්ත වෙන ශක්තිය අපි විද්‍යුත් ශක්තිය ලෙස ලබා ගන්නවා. එතකොට ශක්ති විද්‍යාත්මකව වුණත් අපිට ඔක ප්‍රතිවර්තය කරොත් විද්‍යුත් ශක්තියම යොදලා අපිට පුළුවන් රසායනික විපර්යාසයක් සිදු කරන්න. එතකොට කිසියම් රසායනික විපර්යාසයක් සිදු කරන්න පුළුවන් නම් විද්‍යුත් ශක්තිය යොදලා අපි ඒකට කියනවා ඉතාමත් සරලව විද්‍යුත් විච්ඡේදනයක් කියලා. මම කෙටියෙන් සඳහන් කරොත් ඔබට මතක ඇති විද්‍යුත් රසායනික කෝෂ පිළිබඳව අධ්‍යයනයේදී විද්‍යුත්ගාමක බල මිනුම්ගත කිරීම සඳහා විභව මිතික ක්‍රමයක් අපි අනුගමනය කරා. විභව මිතික ක්‍රමයක් අනුගමනය කිරීමේදී අප කරන්නේ කුමක්ද? අප සකස් කරන ලද විද්‍යුත් රසායනික කෝෂයේ විභවයට සමාන විභවයක් බාහිරින් යොදලා කෝෂයේ ඇති කරන විද්‍යුත්ගාමක බලය මිනුම්ගත කරනවා. යම්කිසි විදියකින් විද්‍යුත්ගාමක බලය මැනීම සඳහා විභව මිතික ක්‍රමයක් පාවිච්චි කිරීමේදී බාහිරින් යොදන විභවය අපි මිනුම් කිරීමට බලාපොරොත්තු වෙන විද්‍යුත් රසායනික කෝෂයේ විභවයට වඩා වැඩි වුණොත් අර විද්‍යුත් රසායනික කෝෂයේ සිදුවන ප්‍රතික්‍රියාව පසුපසට සිදු වෙනවා. එතකොට විද්‍යුත් රසායනික කෝෂයකින් අපි ධාරාවක් ලබා ගන්නවා නම් අපි ඒ අවස්ථාවට කියනවා ගැල්වානී කෝෂයක් කියලා. ගැල්වානී කෝෂයක් විද්‍යුත් රසායනික කෝෂයෙන් අපි ධාරාවක් ලබා ගන්න අවස්ථාව. ඒ කියන්නේ කෝෂයේ මගින් කාර්ය කරන අවස්ථාව. කෝෂයේ විද්‍යුත්ගාමක බලයට වඩා වැඩි විද්‍යුත්ගාමක බලයක් අපි බාහිරින් යෙදුවොත් කෝෂයෙන් කාර්ය කරනවට වෙනුවට කෝෂය මත කාර්යයක් සිදු වෙනවා. ඒ කියන්නේ කෝෂය තුල සිදුවෙන කෝෂ ප්‍රතික්‍රියාව පසුපසට සිදු වෙනවා. අපි බලමු කෝෂයේ මගින් කාර්ය කරනවා වෙනුවට කෝෂයට එරෙහිව බාහිර විද්‍යුත් විභවයෙන් කාර්යය සිදු වෙනවා. කෝෂ ප්‍රතික්‍රියාව සාමාන්‍ය ආකාරයට සිදු වෙන්නේ නැහැ මේ වෙලාවේදී. ඒක ප්‍රතිවිරුද්ධ දිශාවට සිදු වෙනවා. මෙය විද්‍යුත් විච්ඡේදනය වෙන අවස්ථාවක්. අපි එවිට කියනවා අපි ඒකට විද්‍යුත් විච්ඡේද කෝෂයක් කියලා. බලන්න විද්‍යුත් විච්ඡේදනය පිළිබඳව සරල අර්ථ දැක්වීමක් මා සඳහන් කර තිබෙනවා. ඒක සඳහන් කර ගන්න පුළුවන් ඔබට. විද්‍යුත් ශක්තිය සැපයීමෙන් රසායනික සංයෝගයක් මූලද්‍රව්‍ය බවට හෝ වඩා සරල සංයෝග බවට වියෝජනය වීම විද්‍යුත් විච්ඡේදනයක් කියලා අපිට ඊටාම සරලව විස්තර කරන්න පුළුවන්, හඳුන්වා දෙන්නට පුළුවන්. දැන් සාමාන්‍යයෙන් බලන්න
විද්‍යුත් විච්ඡේදනයක් සඳහා සැලසුම් කරන ලද කෝෂයක් අපි හඳුන්වනවා විද්‍යුත් විච්ඡේද්‍ය කෝෂයක් කියලා. හොඳයි. විද්‍යුත් විච්ඡේද්‍ය කෝෂයක් සඳහා අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු දේ මොනවද? එහෙම නැත්නම් හොඳයි. මම ඔබෙන් අහන්නම්කෝ. ඔබ කියන්න බලන්න විද්‍යුත් විච්ඡේද්‍ය කෝෂයක් සම්පූර්ණ වීම සඳහා මොනවද අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු කොටස්? විද්‍යුත් විච්ඡේද ප්‍රතික්‍රියාවට අදාළ ප්‍රතික්‍රියක අඩංගු වන ප්‍රතික්‍රියක මාධ්‍යයක් තියෙනවා. මාධ්‍යයක් තිබෙන්නට ඕනේ. ඒ වගේම විද්‍යුත් ධාරාව සපයන සරල විද්‍යුත් ප්‍රභාවයක් තියෙන්න ඕන. සරල විද්‍යුත් ප්‍රභාවයක් තිබෙන්නට ඕනේ. විද්‍යුත් ධාරාව සපයන සන්නායක ඉලෙක්ට්‍රෝඩ යුගලයකුත් තියෙන්න ඕන. එතකොට ප්‍රධාන අවශ්‍යතා තුනක් තිබෙනවා. මෙන්න මේ අවශ්‍යතා තුන බලන්න. විද්‍යුත් විච්ඡේද්‍ය කෝෂයක අත්‍යවශ්‍යයෙන් විද්‍යුත් විච්ඡේද්‍ය මාධ්‍යයක් තිබෙන්නට ඕනේ. විද්‍යුත් ධාරාව සපයන සරල විද්‍යුත් ප්‍රභාවයක් තිබෙන්න ඕනේ. ඉලෙක්ට්‍රෝඩ යුගලක් තිබෙන්න ඕන මාධ්‍යයට විද්‍යුතය සැබීම සඳහා. අපි බලමු ඉතාමත්ම සරලව මේ රූප සටහනින් ওই தත්ත්වය මේ තිබෙන්න බලන්න. මේ තිබෙන්නේ. මේ තියෙන විද්‍යුත් විච්ඡේදය තිබෙනවා. විද්‍යුත් විච්ඡේදය. ඊට පස්සේ මේ තිබෙන ඉලෙක්ට්‍රෝඩ යුගල. මේ ධනාග්‍රේ අපි ඇනෝඩය, මේ කැතෝඩය. දැන් බලන්න සිදු වෙන්නේ කුමක්ද කියලා. දැන් අපි මේ විද්‍යුත් විච්ඡේදයේ ලෙස අපි පාවිච්චි කරන්න ඕන එක්කෝ විලීන අයනික සංයෝගයක්. එහෙම නැත්නම් අපි ජලය ගමු. ජලය ගත්තොත් අපි දන්නවා ද්‍රාවණ තුලින් විදුලිය සන්නායන කරනු ලබන්නේ අයනවල චලනය නිසා. දැන් ජලය ගත්තොත් සංසුද්ධ ජලය ගත්තොත් එහි තියෙන විඝටනය වෙලා තිබෙන ජලයේ ප්‍රමාණය ඊටාම කුඩා නිසා ජලය ඊටාමත්ම දුර්වල විද්‍යුත් විච්ඡේදයක්. ඒ නිසා ජලය තුලින් විද්‍යුත් ධාරාවක් ගමන් කරන්න චලන සංචරණය විය හැකි අයන අපිට එකතු කරනු තනුකාම්ලයකින් ස්වල්පයක් එහෙම නැත්නම් තනු ලවණයකින් ස්වල්පයක් එකතු කරාම මේ ද්‍රාවණය තුලින් අපිට පුළුවන් විද්‍යුත් ධාරාවක් ගමන් කරවන්න. එතකොට මේ විද්‍යුත් විච්ඡේදයේ ද්‍රාවණය විද්‍යුත් සන්නායනය කළ හැකි මාධ්‍යයක් වෙන්නට ඕනේ. එතකොට අපි මේ ඉලෙක්ට්‍රෝඩ දෙකට මේ වගේ බාහිර කෝෂයකින් විභවයක් යෙදුවාම ඔබ දන්නවා මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩය ධන ඉලෙක්ට්‍රෝඩය ලෙස ක්‍රියා කරනවා. මේ ඉලෙක්ට්‍රෝඩය ඍණ ඉලෙක්ට්‍රෝඩය. ඒකට අපි කියනවා කැතෝඩය කියලා. එතකොට මේ ද්‍රාවණයේ තිබෙන ධන අයන මේ ද්‍රාවණයේ තිබෙන ධන අයන ඔබ දන්නවා කැතෝඩයේ දෙසට ගමන් කරනවා. කැතෝඩයේ දෙසට ගමන් කරනවා. මොකද මේක ඍණාරෝපිතයිනේ. එතකොට මේ ද්‍රාවණයේ තිබෙන ධන අයන කැතෝඩය කරා ගමන් කරනවා. මේ තිබෙන්නේ ධනාග්‍රය. එතකොට මේ ධනාග්‍රයට කරා ගමන් කරනවා මෙහි තිබෙන ඇනායන. දැන් බලන්න ඔය ඇනායන සහ කැටායන කියලා නම් කරලා තිබෙන්නේ ඇයි කියලා. විද්‍යුත් විච්ඡේදනයේදී කැතෝඩය දෙසට ගමන් කරන නිසා තමයි ළමයි ධනායන වලට කැටායන කියලා කියන්නේ. මතක තියාගන්න ඕනේ. විද්‍යුත් විච්ඡේදනයේදී කැතෝඩය දෙසට ගමන් කරන අයන කැටායන. කැතෝඩය දෙස ගමන් කරන අයන කැටායන කැතෝඩයේදී ඔක්සිහරණය වෙන්නට ඕන. කැතෝඩයේදී ඔක්සිහරණය වෙනවා. ඇනෝඩය දෙසට ගමන් කරන අයන ඒවා අපි හඳුන්වන්නේ ඇනායන කියලා. ඒකයි ඇනායන කියන්නේ. ඇනායන ඇනෝඩයේදී ඔක්සිකරණය වෙනවා. ඕක තමයි අපි සෛද්ධාන්තිකව බලාපොරොත්තු වෙන තත්ත්වය විද්‍යුත් විච්ඡේදනයේ. විද්‍යුත් විච්ඡේදන බලාපොරොත්තු වෙන්නේ මොකද? විද්‍යුත් විච්ඡේද්‍ය මාධ්‍යයේ තිබෙන ධනායන එහෙම නැත්නම් කැටායන කැතෝඩයේ දෙසට ගමන් කරලා ඔක්සිහරණය විය යුතුයි. ඍණායන හේවත් එනායන ඇනෝඩයේ දෙසට ගොස් ඔක්සිකරණය විය යුතුයි. ඒක තමයි අපි අපේක්ෂා කරන්නේ. නමුත් මීට වඩා වෙනස් ප්‍රතික්‍රියා විද්‍යුත් විච්ඡේදනයේදී සිදු වෙන්නට පුළුවන්. විද්‍යුත් විච්ඡේදනයේදී කැතෝඩයේ අසලදී කැටායන ඔක්සිහරණය වෙනවට අමතරව ද්‍රාවණයේ තිබෙන වෙනත් ප්‍රභේදයක් ඔක්සිහරණය වෙන්න පුළුවන්. ඇනෝඩයේදී ඇනෝඩයේ දෙසට එන ඇනායන ඔක්සිකරණය වෙනවට අමතරව ඇනෝඩයේ ඔක්සිකරණය වෙන්නට පුළුවන්. මේ ආකාරයට
විද්‍යුත් විච්ඡේදනයේදී සිදුවෙන ප්‍රතික්‍රියා විවිධාකාරයි. ඒවා වෙනස් වෙනවා විද්‍යුත් විච්ඡේදයේ සාන්ද්‍රණය, යොදනු ලබන විභවාන්තරය, භාවිතා කරනු ලබන ඉලෙක්ට්‍රෝඩවල ස්වභාවය ආදී කරුණු මත වෙනස් වෙනවා විද්‍යුත් විච්ඡේදනයේදී ලබා දෙන ඵල. ඔබ දැනගත යුතුයි ජලය අල්පාම්ලිත ජලය විද්‍යුත් විච්ඡේදනයේදී ලැබෙන ඵල ඔබ දැනගෙන සිටිය යුතුයි. ඒ පිළිබඳව ඔබ පැහැදිලි යුතුයි. ඊළඟට ජලීය කොපර් සල්ෆේට් ද්‍රාවණයක් කොපර් ඉලෙක්ට්‍රෝඩ යොදා විද්‍යුත් විච්ඡේදනය කිරීම දැනගෙන සිටිය යුතුයි. ඊට අමතරව ඔබ ඊට අමතරව කොපර් සල්ෆේට් ද්‍රාවණයක් නිෂ්ක්‍රීය ඉලෙක්ට්‍රෝඩ යොදා විද්‍යුත් විච්ඡේදනයෙන් ලැබෙන ඵල දැන සිටිය යුතුයි. මේ පිළිබඳව ඔබට විභාගයේදී ප්‍රශ්න ලැබෙනවා. ඒ පිළිබඳව ඔබ අධ්‍යයනය කළ යුතුයි. ඒ සම්බන්ධ තොරතුරු ඔබට පොත්පත් ඇතුලේ සොයාගත හැකියි. ඉතින් අද දවසේදී අපි මේ පාඩම එතනින් අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ලබන වාරයකදී අපි මේ සම්බන්ධව තවදුරටත් සාකච්ඡා කිරීමේ අරමුණින්. හොඳයි දරුවනේ, එහෙනම් අද දවසේට මේ පාඩම මෙතනින් අප අවසන් කරනවා. හොඳයි.